වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. आयुवान सुबह संध्यावक සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම තිලිනි නදීෂා රණසිංහ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අම්ෆන් සුලිකුණාටුව දිවයිනටම බලපෑම් කරන ලකුණු. ඉදිරිපෑ 24 තුළ ප්‍රදේශ රැසකට තද වැසේ. සුළඟේ වේගයත් ඉහළට. සහරාන් සොයාගිය මෙහෙයුමක් පෝජිත් සහ නාලක වැළැක්වූ අයුරු හෙළිවෙයි. ඊළම පතුරු වන ලන්ඩන් වෑයමක් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය මත නවතී. මෙරට පූර්ණ සුවය ලැබූ COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 500 ඉක්මවයි. දින 16ක් පුරා කොළඹින් කිසිදු ආසාදිතයෙක් නැහැ. අද රාත්‍රී 8 සිට මුළු දිවයිනටම යලිත් ඇඳරි නීතිය. ඉන්දියාව චීනයේ ආසාදිතින් සංඛ්‍යාව අභිබවයි. මසක් තුල බ්‍රසීලයේ දෙවන සෞඛ්‍ය ඇමතිත් ඉල්ලා අස්වෙයි. කාත්තන්කුඩිය ප්‍රදේශයේ පල්ලි දෙකක් අතර 2017 වසරේ සිදු ගැටුමකට අදාළව සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුමක් අත්හැර දමන ලෙස එවක පොලිස්පති පූජ්‍ය ජයසුන්දර සහ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා උපදෙස් දී ඇති බව හෙළි වුණා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන ජනාධිපති කොමිසම හමුවේ මීගමුව කොට්ටාශ බුද්ධි ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී දවසේ පුවත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ අවසන් වරට සාක්ෂි දුන්නේ මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්. පාස්කු ප්‍රහාරය සිදු වුණ අවස්ථාවේ ඔහු මීගමුව කොට්ටාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළා. ඔහු සාක්ෂි දෙමින් සඳහන් කළේ 2017 වසරේ මාර්තු අප්‍රේල් මාසවලදී තමන් කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ සේවය කළ බවයි. එහිදී කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලි දෙකක් අතර ගැටුමක් සම්බන්ධයෙන් සහ එම ගැටුමට මූලික වී ඇත්තේ සහරාන් නැමැති පුද්ගලයෙකු බවට තොරතුරු වාර්තා වූ බව උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා. අදාළ ගැටුමට හේතු වූයේ සහරාන් නැමැති පුද්ගලයා අන්තවාදී දේශන පැවැත්වීම සහ තවත් පාර්ශ්වයක් ඊට විරුද්ධ වීම බව උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා. ත්‍රස්ත විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ සමයේ සහරාන්ගේ ඡායාරූප තමන් සතුව පැවතියේදැයි කොමිසම ප්‍රශ්න කළා. උප පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ ඡායාරූප තිබූ බවයි. පාස්කු ප්‍රහාරය සිදු කරන බවට තොරතුරු ලැබුණු සහරාන්ගේ ඡායාරූපයක් එවක මීගමුව කොට්ටාසය බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරළ මහතා තමන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ එය ලබා නොදුන්නේ මන්දැයි කොමිසම ප්‍රශ්න කළා. උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ කාත්තන්කුඩි පල්ලි අතර ගැටුමට සම්බන්ධ සහරාන් සහ පාස්කු ප්‍රහාරය ගැන කියවෙන සහරාන් එකම පුද්ගලයෙකුදැයි තමන් නොදැන සිටි බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධ්‍යංශ හරහා ලැබුණු ලිපියේ සඳහන් වූ සහරාන් කාත්තන්කුඩි ප්‍රදේශයට සම්බන්ධ බවට සඳහන්ව තිබියදීත් ඒ පිළිබඳ විමසිලිමත් නොවූයේ මන්දැයි කොමිසම යලි ප්‍රශ්න කළා. උප පොලිස් පරීක්ෂකවරයා එහිදී පැවසුවේ ඔව් ඒක හරි යනුවෙන්. තමන්ට අන්තර්ජාලයෙන් හෝ ඒ පිළිබඳ තොරතුරු සෙවීමට අවස්ථාවක් නොතිබුණේ දැයි කොමිසම උප පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසුවා. තමන්ට අන්තර්ජාලය පිළිබඳ දැනුමක් නැතැයි උප පොලිස් පරීක්ෂකවරයා එහිදී සඳහන් කළ අතර කොමිසම විශ්මය පළ කරමින් පැවසුවේ බුද්ධි නිලධාරියෙක් ලෙස කටයුතු කළත් අන්තර්ජාලය සම්බන්ධයෙන් දැනුමක් නැද්ද යන්නයි. තමන්ට අන්තර්ජාලය හෝ පරිගණක සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති බව උප පොලිස් පරීක්ෂකවරයා පැවසුවා. ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් සඳහන් කළේ කාත්තන්කුඩි සිද්ධිය සම්බන්ධයෙන් සහරාන් අත්අඩංගුවට ගැනීමට එම ප්‍රදේශයට යාම සඳහා එවක පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් අවසර ලබා ගත යුතුව තිබූ බවයි. එම අවසරය ලබා ගත යුතුව තිබුණේ එවක ත්‍රස්ත විමර්ශන ඒකකයේ භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හරහා බවද ඔහු සඳහන් කළා. කොමිසම ප්‍රශ්න කළේ ඊට අවසර හිමි වූයේද යන්නයි.
උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ සති දෙකක කාලයකින් පසු ඊට අවසර හිමි වුවත් සහරාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අත්හැර දමන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් උපදෙස් ලැබුණු බවට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තමන්ට දැනුම් දුන් බවයි. අදාළ සිද්ධියෙන් පසු තමන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ස්ථානමාරු කිරීමටද නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කටයුතු කළ බව උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා. මේ අතර පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කටාන පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද නවරත්න මහතා ජනාධිපති කොමිසම හමුවේ අද පෙරවරුවේ සාක්ෂි දුන්නා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලද පූර්ව දැනුම් දීම් මත ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙස ඉහළ නිලධාරීන් නියෝග කර තිබියදීත් අදාළ නියෝග කඩකිරීම සම්බන්ධයෙන් ඊයේ සහ පෙරේදා දිනේ කොමිසමේදී මෙම නිලධාරියාට චෝදනා එල්ල වුණා. ඒ අනුව ඔහුගෙන් කොමිසම දිගින් දිගටම ප්‍රශ්න කළේ ඒ පිළිබඳවයි. ජනාධිපති කොමිසම ස්ථානාධිපතිවරයාගෙන් විමසුවේ තෞහිද් ජමාත් සංවිධානයේ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු වාර්තා වූයේ ද යන්නයි. 2019 අප්‍රේල් මාස 13 වැනිදා මීගමුව පොලිස් මෙහෙයුම් මැදිරිය මගින් ඒ පිළිබඳ ෆැක්ස් පණිවුඩයක් ලැබුණු බවත් මේ වන විට එම පණිවුඩය මැකී ඇති බවත් ඔහු සඳහන් කළා. අදාළ ලිපි කියවීමේදී කුමක් හැඟී ගියේදයි කොමිසම ප්‍රශ්න කළ අතර ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැයි හැඟී ගිය බවයි. නමුත් ගමක් තුල තිබෙන පල්ලියකට ප්‍රහාරයක් එල්ල වේ යයි තමා නොසිතූ බවද ස්ථානාධිපතිවරයා සඳහන් කළා. අදාළ බුද්ධි තොරතුරු මත පදනම්ව කතෝලික දේවස්ථාන වෙත ආරක්ෂාව ලබා දීමට ඉහළ නිලධාරීන් ලබා දුන් නියෝග ක්‍රියාත්මක කළේදයි කොමිසම විමසූ අවස්ථාවේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ නැත යන්නයි. කටුවපිටිය දේවස්ථානයට ආරක්ෂාව ලබා දෙන ලෙස එහි පියතුමන් විසින් ඉල්ලීමක් කළාදැයි කොමිසම යලි ප්‍රශ්න කළා. එවැනි ඉල්ලීමක් නොකළ බව ස්ථානාධිපතිවරයා පැවසුවත් කොමිසම පෙරලා ප්‍රශ්න කළේ ඔහු මීට පෙර ලබා දුන් ප්‍රකාශයේ කටුවපිටිය දේවස්ථානයේ පියතුමන් ආරක්ෂාව ඉල්ලූ බවට සඳහන් කර ඇති බවයි. එබැවින් කුමන ප්‍රකාශයක් සත්‍යදයි කොමිසම ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළා. ඔහු පැවසුවේ පළමු ප්‍රකාශය එනම් ආරක්ෂාව ඉල්ලූ බවට කළ ප්‍රකාශය සත්‍ය බවයි. පියතුමන්ගේ ඉල්ලීම පරිදි දේවස්ථානයට ආරක්ෂාව සැපයුවේදයි කොමිසම විමසා සිටියා. දේවස්ථානය ඇතුළතට ආරක්ෂාව යෙදවීමක් නොකළ නමුත් මාර්ගවල ජංගම සංචාර නිලධාරීන් යොමු කළ බව ස්ථානාධිපතිවරයා කියා සිටියා. ආරක්ෂාව ඉල්ලා තිබියදීත් කටුවපිටිය දේවස්ථානයේ උදෑසන දේව මෙහෙයට ආරක්ෂාව ලබා නොදීමට හේතුව කොමිසම විමසා සිටි අතර ස්ථානාධිපතිවරයා සඳහන් කළේ උදෑසන දේව මෙහෙයක් පැවැත්වෙන බවට Taman දැන නොසිටි බවයි. ඉහළ නිලධාරීන් මේ පිළිබඳ දැනුවත් නොකළේදයි කොමිසම අනතුරුව ප්‍රශ්න කළා. ස්ථානාධිපතිවරයා පැවසුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරළ මහතා Taman අමතා කිසිදු සිද්ධියක් නොවීමට වග බලා ගන්නා ලෙස උපදෙස් දුන් නමුත් දේවස්ථානවලට ආරක්ෂාව සපයන ලෙස උපදෙස් නොදුන් බවයි. බෙන්ගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ඡණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. එම සුලිකුණාටුව නම් කර ඇත්තේ අම්ෆන් ලෙසයි. කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පැවතින වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවයි. අද උදෑසන 8:30 අවසන් වූ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල ගලිගම ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර් 214ක්. ඊට අමතරව ගාල්ල මොන්රෝබියා වත්ත ප්‍රදේශයට මිලිමීටර් 193.3ක් සහ රත්නපුර ඉනිබුළු ප්‍රදේශයට මිලිමීටර් 173ක වර්ෂාපතනයක් ලැබී තිබුණා. මීට අමතරව ජල පෝෂක ප්‍රදේශවල ලැබුණු වර්ෂාපතනයත් සමග ගංගා කීපයක ජල මට්ටම ඉහළ ගියා. ඒ අනුව කැලණිකගේ ග්ලෙන්කෝස් ජලමාපකයේ සහ කළුගගේ මිල්ලකන්ත ජලමාපකයේ අගය අද පස්වරුවේ පිටාර මට්ටම ඉක්මවා ගියා. ඊට අමතරව මා ඔයේ බඩල්ගම ජලමාපකයේ අගය සුළු ගම් වතුර මට්ටම ඉක්මවා ගොස් තිබුණා. කැලණි ගඟ, කළු ගඟ, ගින් ගඟ, අත්තන ගලුවය, මහා ඔය සහ දැදුරු ඔය කියන ගංගා ද්‍රෝණි වල පහත් බිම් වල පදිංචි වී සිටින ජනතාව දැඩි අවධානයකින් සිටින ලෙසත් ඉල්ලා සිටින කැමැති. ඉදිරියට ලැබෙන වර්ෂාවේ ප්‍රමාණය, විහිදීම සහ තීව්‍රතාවය මත මේ ගංගාවල ගම් වතුර තත්ත්වයක් ඇති වෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා. දිවෙනට බලපෑ ඇති ආපදා තත්ත්වයෙන් වැඩිම බලපෑමක් කෑගල්ල දිස්ත්‍රික්කයට සිදුව ඇති අතර එම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව පවුල් 530ක පුද්ගලයන් 1805 දෙනෙකු පීඩාවට පත් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. කෑගල්ල ඉමුල්ගස්තනී ප්‍රදේශයේදී කුඩා ඔය පිටාර ගැලීමෙන් ඒ ආසන්නයේ තිබූ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ අතර නිවසේ හිමිකර වූ 48 හැවිරිදි පුද්ගලයෙක් දියේ ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත් තිබෙනවා. මේ අතර කෑගල්ල වල්දෙණිය ප්‍රදේශයේ නිවසක් මතට අද අලියම පස්කණ්ඩිය කඩා වැටීමෙන් නිවසේ සිටි 70 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. ඇගේ සිරුර සොයාගන්න ලැබුවේ යුද හමුදාව, පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව කළ පැය 6ක මෙහෙයුමකින් පසුවයි.
මේ අතර කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උඩුකුඹුර ප්‍රදේශයේදී මාර්ගයේ ඉවුර නා යාමෙන් ඒ ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක් අඩි 30ක් පමණ ප්‍රපාතයට පෙරළී තිබෙනවා. අවිස්සාවෙල්ල කෑගල්ල මාර්ගයේ තලෝ පිට ප්‍රදේශයේ ජලයෙන් යටව පැවතියේ මේ ආකාරයෙන්. කාන්තර ප්‍රදේශයේ නිවාස 30ක් පමණ ජලයෙන් යට වූ බව අප වාර්තාකර පවසනවා. මම මේ රැඳී සිටින්නේ බද්දේගම ජලමාවංකයේ අසලයි. මේ වන විට මෙහි අගය මීටර් 3ක් දක්වා සලකුණු වී තිබෙන අතර ඊට වඩා අගය මීටර් 1.5කින් පමණ ඉහළ ගොස් ඇති බව දක්නට ලැබෙනවා. ඊයේ පස්වරුවේ පැවති අධික වර්ෂාවත් සමග ගාල්ල වක්වැල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටව පැවතියේ මේ ආකාරයෙන්. අම්බලන්ගොඩ මාදම්පා ගඟ පිටාර ගැනීමෙන් ගල්දුව වේනමුල්ල පින්නදුව ප්‍රදේශවල නිවාස 30ක් පමණ ජලයෙන් යට වුණා. මාදම්පා ගඟේ මෝය කටේ වැලි සිරවීමෙන් මෙම ගම් වතුර තත්ත්වය ඇතිව තිබූ අතර අද පස්වරුවේ මෝය කට කපා ඉවත් කළා. නිල්වලා ගඟ මෙලෙස පිටාර මට්ටමට ආසන්න වී ඇත්තේ දෙනියාය කොටපොළ මොරවක ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන්. රත්නපුර ප්‍රදේශයෙන් පිටාර මට්ටම අඩි 7ක් ලෙස දැක්වෙන කලුකගේ ජල මට්ටම පස්වරුව වන විට අඩි 5ක් දක්වා පැමිණ තිබුණා. ජල පහරට හසුව මිල්ලකඩ ප්‍රදේශයේ නිවසක් සම්පූර්ණයෙන්ම හානියට පත් තිබෙනවා. රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ගස් සහ පස්කඳු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මධ්‍යම කදුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව සමග වටවල දියකල ප්‍රදේශයේ නිවසක් මතර විශාල ගලක් පෙරළීමෙන් දැඩි හානි සිදුව තිබෙනවා. මේ අතර වටවල ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි සමග මහවැලිගඟට ජලය ගලා බසින හැටන් ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් දෝතුළු ඇල්ලේ ජල මට්ටම ඉහළ ගියා. පොලිසිය රේදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ හැට නුවර එළිය ප්‍රධාන මාර්ගයට පස්කඳු කඩා වැටීමේ අවධානමක් පවතින හේයින් රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසයි. මේ අතර මධ්‍යම කඳුකරයට ඇදහැරෙන අධික වැසි හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන්දරටු 4ක් අද අලියම අඩි 2.5 බැගින් විවෘත කර තිබෙනවා. දැදුරුවේ ජලාශයේ වාන්දරටු 8න් 3ක් ඊයේ පස්වරුවේ විවෘත කර ඇති අතර මේ වන විට තත්පරයට ගණනාඩි 4200ක ජල දාතාවක් දැදුරුවේට මුදා හැරෙනවා. මා ඔයට ජලය ගලා බසින දියහොඳ ඇල පිටාර ගැලීමෙන් මරදගොල්ල ග්‍රාම සේවා වසමේ පවුල් 30ක පුද්ගලයන් 120ක් පමණ අවතන් වුණා. පොළොන්නරුව වැලිකන්ද නව ගම්මානයේ හරහාම ගිය සොනකකින් නිවාස 21කට දැඩි හානි සිදු වුණා. දිබුලාගල නැගෙනහිර මනම්පිටිය සිංහ උදාගම්මානයේ නිවසකට අකුණු සැර වැදීමෙන් නිවසේ සිටි වයස අවුරුදු 4ක පිරිමි දරුවෙක් පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ගිනිකුණ දිග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය අද උදැසන 5:30 වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වුණා. ඒ ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 620ක් පමණ ඊසාන දෙසින්. එම පීඩන අවපාතය අද දිනය තුලදීම සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 24 තුල එය ඡණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ හැකි බවටයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ. මේක දැන් වයමට බරව ගමන් කරන බව පේන්නේ බංග්ලාදේශ වෙරළබඩ තීරය දක්වා. ඒ කියන්නේ දිවයිනින් බැහැරට ගමන් කරන බව පැහැදිලිව පෙන්වනවා. මේ වෙරළබඩ දක්වා යන අතරතුර දිවයින හරහා තියෙන සුළං තත්ත්වය වෙනසින් තමයි නිතිදිග කොටසේ තවදුරටත් මේ වර්ෂාපතනය අපි අපේක්ෂා කරන්නේ. මීට අමතරව හවස් යාමේ හෝ රාත්‍රී කාලයේදී ප්‍රධාන වශයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වල තනින් තන වැසි හෝ ගිරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉදිරි පැය 24 තුල දකුණ බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක්ම වූ තද වැසි ඇති වී හැකි බවයි. මීට අමතරව කොළඹ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශද ඉතා රළු වී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. පොතුවිල් වල ඉඳන් තිරිකුණාමලය හරහා මුලතිව් දක්වා වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මේ පිළිබඳ දීවර සහ නායක ප්‍රජාව අවධානය යොමු කරන්න කියන එක තමයි විශේෂයෙන් ඉල්ලන්නේ. ඒ පැති වලට දීවර කටයුතු වල නොයැලෙන්න කියන එක අපි ඉල්ලා සිටිනවා. මේ අතර පවතින වර්ෂාපතන තත්ත්වය සැලකිල්ලටගෙන ගාල්ල රත්නපුර කෑගල්ල කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක ජනතාවට අවධානයෙන් පසුවන ලෙස නායාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ලැබෙන වර්ෂාපතන සැලකිල්ලටගෙන ජාතික ගුණාංග පරිසර සංවිධානය සහ ජාතික අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව අවශ්‍ය ආරක්ෂක කටයුතු ගන්නා මේ ඉල්ලා සිටින අතර
මේ කඳුකර ප්‍රදේශ ආශ්‍රිත පවතින මාර්ග භාවිත කරන මහ ජනතාව ඉතා දැඩි විසිරුවත්ව ඒ මාර්ග භාවිත කරන ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා රජය ලන්ඩනයේ පළවන ගාඩියන් පුවත්පතේ පළ කර තිබූ ඊළම සම්බන්ධ විශේෂාංගයක් පිළිබඳ අද සිය දැඩි විරෝධය පළ කළා. ඊළම බිහි වූයේ ශ්‍රී ලංකාවෙන් බවට හැඟවෙන පරිදි පළ කර තිබූ එම විශේෂාංගය වහාම ඉවත් කරන ලෙසයි ශ්‍රී ලංකා රජය බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය මගින් දන්වා තිබෙන්නේ. කෙසේ වෙතත් මෙම දැනුම් දීමෙන් අනතුරුව අදාළ ප්‍රශ්නගත විශේෂාංගය සංශෝධනය කිරීමට ගාඩියන් පුවත්පතට සිදු වුණා. ලන්ඩනයේ පළවන ද ගාඩියන් පුවත්පතේ අන්තර්ජාල සංස්කරණය පළ වී තිබූ විශේෂාංගයක් මේ. එහි දැක්වෙන්නේ සංචාරක කර්මාන්තයට අදාළ ප්‍රශ්නාවලියක්. එහි දෙවන ප්‍රශ්නය ලෙස දක්වා ඇත්තේ ඊළම බිහිවුණු ජනප්‍රිය දූපත කුමක්ද යන්නයි. ඊට ලබා දුන් පිළිතුරු අතර ශ්‍රී ලංකාවේ නමද සටහන්ව තිබුණේ නිවැරදි පිළිතුර වශයෙන්. ඒ අනුව ශ්‍රී ලංකාව පිළිතුරු ලෙස තෝරාගත් පසු එහි වැඩිදුර විස්තරයක් ලෙස මෑතකදී එම දිවයිනේ ආරක්ෂක හමුදාවට එරෙහිව කටයුතු කළ සංවිධානයේ සම්පූර්ණ නම ලෙස දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය දක්වා තිබුණා. ගාඩියන් පුවත්පතේ අන්තර්ජාල සංස්කරණයේ එම විශේෂාංගයේ පළවීමත් සමග බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අවධානය ඒ කෙරෙහි යොමු වූ බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ඒ අනුව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ගාඩියන් පුවත්පතේ සංස්කාරක එලිසබෙත් රිබන්ස් වෙත අදම ලිපියක් යොමු කළා. අදාළ කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරවමින් මහ කොමසාරිස්වරිය විමසා ඇත්තේ ත්‍රස්තවාදී සංවිධානයක ක්‍රියාකාරීත්වය සංචාරක කර්මාන්තය සම්බන්ධ ප්‍රශ්නාවලියකට ඇතුළත් කළේ මන්ද යන්නයි. ඒ අදාළ ත්‍රස්තවාදී සංවිධානයට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීමේ වෑයමක් බව පෙනී යන්නේ යයිද මහ කොමසාරිස්වරිය යවූ ලිපියේ සඳහන්. තහවුරු නොකළ සහ අසත්‍ය කරුණු පළ කිරීම හරහා එමගින් ගාඩියන් පුවත්පතේ සංස්කාරක රීතීන්ද උල්ලංඝනය වී ඇති බව එම ලිපියේ දක්වා තිබෙනවා. එබැවින් අදාළ විශේෂාංගය ඉවත් කරන ලෙසටයි මහ කොමසාරිස්වරිය දැනුම් දී තිබෙන්නේ. මේ අනුව මේ වන විටත් අදාළ විශේෂාංගය සංශෝධනය කර ඇති අතර එහි දෙවන ප්‍රශ්නය ලෙස වෙනත් ප්‍රශ්නයක් ඇතුළත් කොට තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිතව සිට පූර්ණ සුව ලැබූ පුද්ගලයන් 43 දෙනෙකු අද රෝහල් වලින් පිටත් යාමත් සමග වෛරසය ආසාදිතව සිට පූර්ණ සුව ලැබූ සංඛ්‍යාව 520ක් දක්වා ඉහළ ගියා. මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 937ක් බවට පත් වූයේ ගත පැය 24 තුළ තවත් ආසාදිතයින් 12 දෙනෙකු හමුවීමත් සමගයි. ගත වූ දින 16ක කාලය තුළ නාවික හමුදා සමාජිකයන් සහ නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිත නියැදි හැර බාහිර සමාජයෙන් කිසිදු රෝගියෙකු වාර්තා නොවීමද විශේෂත්වයක්. වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 520ක් දක්වා ඉහළ ගියේ තවත් පුද්ගලයන් 43 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමගයි. මෙවන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 407 දෙනෙකු පමණයි. ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට වාර්තා වූ නව ආසාදිතයින් 10 දෙනාගෙන් 9 දෙනෙකුම නාවික හමුදා සමාජිකින් වන අතර අනෙක් පුද්ගලයා ඔවුන්ගේ සමීපතමයෙක්. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන 407 දෙනාගෙන් 337 දෙනෙකුම නාවික හමුදා සමාජිකින්. කෙසේ වෙතත් ඉන් 26 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව යාමත් සමග සුවය ලැබූ නාවික සෙබළුන් සංඛ්‍යාව 177ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව නිවේදනය කරනවා. මේ අතර දින 16ක කාලය තුළ නාවික හමුදා කඳවුරු ඔවුන්ගේ සමීපතමයින් සහ නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගත් පුද්ගලයන් හැර බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයක්. එයින් කියන්නේ අපේ රටේ COVID-19 රෝගීන් සම්පූර්ණයෙන්ම සියලුම දෙනාම හඳුනාගෙන සම්පූර්ණයෙන්ම 100% පාලනය කළයි කියන එක නෙවෙයි. තවදුරටත් යම්කිසි තැනක මගහැරිච්ච රෝග ලක්ෂණ නැති රෝගියෙක් ඉන්න පුළුවන්. ඒ නිසා තමයි අපි නියැදි පරීක්ෂාව දිගින් දිගටම කරන්නේ. නියැදි පරීක්ෂාව අපි වැඩි කරලා තියෙනවා. ඍජුව ජනතාව සමග සම්බන්ධ වන පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීම තවදුරටත් සිදු කරනවා. එය අනුව හුදකලා කර තිබී ඊයේ විවෘත කෙරුණු කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ ජනතාවගේ PCR පරීක්ෂණ සිදු කළේ මෙලෙසින්. ඊයේ කොළඹ මධ්‍යම බස් නැවතුම් පොලේ PCR පරීක්ෂණ 140ක් අප සිදු කරනු ලැබුවා. මේ PCR පරීක්ෂණ වලින් එකම රෝගියෙක්වත් අපිට වාර්තා වෙලා නැහැ. ඊට අමතරව කොළඹ මහනගර සභාව මගින් ගිය සති දෙක පුරා සිදු කරපු PCR පරීක්ෂණ වලින් එකම රෝගියෙක්වත් දැනට අපිට වාර්තා වෙලා නැහැ. මේ වන විට කොළඹ මහනගර සභාව විසින් පමණක් 3152ක් PCR පරීක්ෂණ සිදු කරලා තියෙනවා. එයින් 2%කටත් අඩු ප්‍රමාණයක් තමයි අපිට රෝගීන් හොයාගන්නට පුළුවන් වුණේ. තිබෙන සාක්ෂි වලින් පෙනී යන්නේ මේ වන විට සමාජය තුළ පැතිර යාමක් නොමැති බවයි. නිරෝධායන නීති රීතිවලට පටහැනිව පවත්වාගෙන ගිය ආගමික ස්ථානයකට මුද්‍රා තැබීමට මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද පියවර ගත්තා.
අද පස්වරුවේ මාරවිල ප්‍රදේශයේ ආගමික ස්ථානයකට පුද්ගලයන් 27 දෙනෙකු රැස් කර ආගමික වතාවත් පවත්වා ඇති අතර ඒ පිළිබඳ ප්‍රදේශවාසීන් මාරවිල පොලිසියට පැමිණිලි කර තිබුණා. ගල් හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේදී සිය නිරෝධායනය සාර්ථකව අවසන් කළ 24 දෙනෙක් සහ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මියන්කුලම් නිරෝධායන මධ්‍යස්ථානයේදී සිය නිරෝධායනය අවසන් කළ 17 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත්ව ගියේ මෙලෙසින්. අපේ උණු කඳුළු සලා උදාරණී රුවනි තෙරුවන් සරණ යන්න නිවසවලා මේ අතර COVID-19 වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ජපානයේ රැඳී සිටි පුද්ගලයන් 235 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට යත් UL 455 දරන විශේෂ ගුවන් යානය අදාළුවම මෙරටට පැමිණියා. ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ මෙම මගීන් අතර ශ්‍රී ලාංකිකින් මෙන්ම ජපාන් ජාතිකයින්ද සිටි බවයි. මෙම මගීන් පිරිස ගුවන්තොටුපළ පරිශ්‍රයේදී විෂ බීජ හරණය කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මියන්මාරයේ රැඳී සිටි භික්ෂුන් වහන්සේ සහ තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද අද පස්වරුවේ දිවිනට පැමිණියේ මියන්මාර් ගුවන් සේවයට ඇත් විශේෂ ගුවන් යානයකින්. ඔවුන්ගේද ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව විෂ බීජ හරණය සිදු කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. අද රාත්‍රී 8 සිට ලබන සඳුදා අලුයම 5 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මේ අතර දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ රට යථාවත් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව ලබන සඳුදා සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කරන බවයි. අද රාත්‍රී 8 සිට මැයි මාස 18 වෙනි සඳුදා අලුයම 5 දක්වා යලිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කළා. මැයි 18 වෙනි සඳුදා සිට මැයි 23 වෙනි සෙනසුරාදා දක්වා කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වනදා රාජ්‍ය හඳුන්වා දුන් වැඩපිළිවෙල ලබන 18 වෙනි සඳුදා සිට යලිත් ඉදිරියට ගෙන යන බව ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්. මේ අතර දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ප්‍රකාශ කළේ රට යථාවත් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව ලබන සඳුදා සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කරන බවයි. කොළඹලා ගාවන්නාර 19ක් සැලසුම් කරලා තියෙනවා. ඒ 19 බුදුබඩ දුම්රිය මාර්ගය, ප්‍රධාන දුම්රිය මාර්ගය, තලන් දුම්රිය මාර්ගය, තුරු මාර්ගය හා කැලණිවැල දුම්රිය මාර්ගය යන සියලු මාර්ග ආවරණය වන පරිදි අපි සකස් කර තිබෙනවා. දුම්රිය වෙන් නොකරන ලද මගින් සඳහා ඔහුගේ රාජකාරී හැඳුනුම්පත තමාගේ ආයතනයෙන් ලබා දී ඇති ඊමේල් පණිවිඩයක්, ලිපියක් හෝ SMS පණිවිඩයක් තිබේ නම් ඒ බැව් දුම්රිය ස්ථානාධිපතිතුමා වෙත ඉදිරිපත් කර දුම්රිය ගමන් කිරීම සඳහා මේ අවස්ථාව ලැබෙන්නේ. මේ අතර මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යයන් සීමිත කාර්ය මණ්ඩලයක් දාගනිමින් මේ මාස 20 වනදා සිට යලි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සතිය දිනවල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමෙන් වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංකතහඩු නිකුත් කිරීම සහ වාහන පරීක්ෂා කර වාර්තා ලබා දීම ඇතුළු සේවාවන් ලබා ගත හැකියි. මේ අතර ඉදිරියේදී COVID-19 වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ලෙස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඇතුළත් සංකේත කිහිපයක් හඳුන්වා දීමට නියමිත බව අද පෙරවරුවේ විකාශය වූ පත්තරේ විස්තරයේ වැඩසටහනට එක් වෙමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා සඳහන් කළා. අපි සංකේත ඉදිරිපත් කරලා තියෙනවා පාරේ කෙල ගහන්න එපා. අත සෝදා ගැනීම සම්බන්ධ සංකේත. මේ සංකේත සෞඛ්‍ය අමාත්‍යාංශ සහ අනිකුත් අමාත්‍යාංශ මගින් ඔබතුලාට මේක ලැබෙන්න සලස්වා ඉදිරියේදී මේවා ජාත්‍යන්තර සංකේත බවට පත්වේ. මේ කොරෝනා අවදානම තියෙන සෞඛ්‍යමය කාරණා විතරක් නෙමෙයි. ආර්ථික සහ සමාජීය කාරණා සියල්ල එකතු කරලා තමයි හදලා තියෙන්නේ. දුම්වැටි සහ මධ්‍යසාර කියන දෙයට අපි නොයා යුතුමයි. ඒ තුලිනුත් අපිට මේ රෝගයේ පැතිරීම සහ රෝගය වළක්වා ගැනීමට තියෙන ක්‍රමවේදයන් වලට බාධාවක් වෙනවා. ඒ වගේම තමයි රෝගය වැළඳුනාට පස්සෙත් මිය යන සංඛ්‍යාව
සංඛ්‍යාව පැහැදිලිවම වැඩි වෙන බව සඳහන් කරලා තියෙනවා. කසිපු පෙරණ එක අනිවාර්යයෙන්ම නතර කිරීම සඳහා කටයුතු කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්눔 කරලා දෙනවා ලෝකයේ මේ දුම්වැටි මධ්‍යසාර පාවිච්චිය ටිකෙන් ටික අඩු වේගන යන රටවල් තියෙද්දි ආසියානු අපි ඉන්න කලාපයේ විතරයි දුම්වැටි ප්‍රමාණය වැඩි වෙමින් පවතින්නේ. මේක ලැජ්ජාවක්. මේ වගේ රටකට වසවිස ආනයනය සඳහා බිලියන 250ක් වේදම් කරනවා. ඒ දෙක නතර කරගත්තොත් එහෙම අපිට මේ මධ්‍යසාර සහ දුම්වැටි වලින් උපයන මුදල වාගේ 7 ගුණයක් ලංකාවේ වසරකට උපයා ගන්නට පුළුවන්. මේ අතර දිවින පුරා ඇඳරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 55863 දෙනෙක් අත්අඩංගුවටගෙන ඇති අතර පොලිස් භාරයට ගැන්වූ රථ වාහන සංඛ්‍යාව 15298ක්. පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ ඇඳරි නීතිය ක්‍රියාත්මක දිනයේ සිට අද දක්වා ඇඳරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 12482 දෙනෙකුට නඩු පවරා ඇති බවයි. එහිදී 4808 දෙනෙකුට නඩු පැවරීමට දාල දඬුවම් නියම කර තිබෙනවා. මේ අතර ඇඳරි නීතිය හේතුවෙන් සිය ගම්බිම්බලා යාමට නොහැකිව බස්නාහිර පළාතේ රැඳී සිටි පිරිස් ගම්බිම්බලා පිටත් කර යැවීමේ 7 වන අදියර අද කලතුරදී පැවැත්වුණේ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්බිම්බලා පිටත්වන පිරිස වෙනුවෙන් පොලිසිය එහිදී සංගීත සංදර්ශනයක්ද සංවිධානය කර තිබුණා. කරුතර පොලිස් කොට්ටාශයට අය පොලිස් ස්ථානවල ලේඛනගත වූ පිරිස 900ක් හිටියා. ඒ අයගෙන් 400ට අධික ප්‍රමාණයක් අද දවසේ තමන් ගම්බිම්බලා යා මේ අවස්ථාව සිද්ධ වුණා. ඉතිරි පිරිසගෙන් පොලිසිය කරුණු විමසීමේදී නැවත වතාවක් කර්මාන්ත ශාලා වැඩබිම් වෙළඳ ව්‍යාපාර ආරම්භ වෙලා තියෙන නිසා ඒ අයට මේ වෙලාවේ ගම්බිම්බලට යන්න අවශ්‍ය නැහැ. මේ අතර COVID-19 මර්ධනය කිරීමට යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකා යුද හමුදාව වර්තමානයේ අපරට මුදුනපා ඇති COVID-19 වසංගත උවදුර මර්ධනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ පොලිසිය සහ අනෙකුත් ආරක්ෂක අංශ සමග එක් වී තම ජීවිතවලට ඇති තර්ජන නොසලකමින් දියත් කරනු ලබන සාර්ථක ක්‍රියාවලිය මේ වන විට තීරණාත්මක සන්දිස්ථානයකට ළඟා වී ඇත. යුද්ධයේදී අප ක්‍රියා කළ ආකාරයෙන්ම වර්තමානයේදීත් අප මව්බිම මුහුණ දෙනු ලබන මෙවන් උදුරු සඳහාද අප සාර්ථකව පිළිතුරු ලබා දෙන්නේ කළ නොහැක්කක් නොමැති බව යලි යලිත් සිහිපත් කරමිනි. අසල්වැසි ඉන්දියාවෙන් අද වන විට COVID-19 වෛරසය ආසාදිතයින් 85784 දෙනෙකු වාර්තා වනවා. එය COVID-19 වෛරසයේ ආරම්භය සිදු වූ බවට විශ්වාස කරන චීනෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවද ඉක්මවා යාම විශේෂත්වයක්. මේ අතර නෙදර්ලන්තයේ සුනකයෙකුට සහ බලලුන් තිදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට විදේශ මාධ්‍ය අද වාර්තා කළා. ගත වූ පැය 24 තුළදී ලොව රටවල් සහ පරිපාලන කලාප 215කින් COVID-19 ආසාදිතින් 99405 දෙනෙකු වාර්තා වුණා. නව පුද්ගල මරණ 5072ක් වාර්තා වීමත් සමග ලොව පුරා සිදු ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව දැක්ුණේ 3,08,154ක් ලෙසින්. COVID-19 ආසාදිතින් සහ පුද්ගල මරණ වාර්තා වීම අතින් තවමත් ඉදිරියෙන් පසුවන්නේ ලොව සුපිරි බලවතා වන ඇමරික එක්සත් ජනපදයයි. ඊයේ දිනේදී එරටින් ආසාදිතින් 26692 දෙනෙක් අලුතෙන් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1484285 දක්වා ඉහළ ගියා. ඊයේ දිනේ තුල ඇමරිකාවෙන් වාර්තා වූ නව පුද්ගල මරණ සංඛ්‍යාව 1595ක්. මෙතර එළඹෙන ජූනි 1 වෙනිදා වන විට ඇමරිකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවනු ඇති බවට එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා අනතුරු අඟවනවා. කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් COVID-19 මැඩලීමට හැකි නව එන්නතක් සොයා ගැනීමට නොහැකි වුවද සිය රටේ ආර්ථිකය නංවාලීම අරමුණු කරමින් මේ වසර අවසන් වීමට පෙර ඇමරිකාව මුළුමනින්ම විවෘත කිරීමේ දැඩි තීරණයකට එළඹ තිබෙනවා. ගත වූ පැය 24 තුළ ඇමරිකාවට පසුව වැඩිම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූයේ බ්‍රසීලය, රුසියාව සහ පෙරු රාජ්‍යයෙන්. බ්‍රසීලයේ නව ආසාදිතින් 15305ක්, රුසියාවෙන් ආසාදිතින් 10598ක්, පෙරු රාජ්‍යයෙන් ආසාදිතින් 3891ක් ලෙසින්. බ්‍රසීලයේ නව පුද්ගල මරණ 824ක් ගෙවුණු පැය 24 තුළදී වාර්තා වීමත් සමග සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 14817 දක්වා ඉහළ ගියා. මේ අතර බ්‍රසීලය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන COVID-19 වෛරසයේ මැඩලීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරමින් බ්‍රසීල ජනාධිපති ජෛර් බොල්සනාරෝ ගෙන යන ක්‍රියාමාර්ග අසාර්ථක බව පවසමින් එරට සෞඛ්‍ය අමාත්‍ය නෙල්සන් ටීච් සිය ධූරයෙන් අද ඉල්ලා අසුණා. මාසයක කාලයක් තුළ බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය ධූරයට සමුදුන් දෙවන අමාත්‍යවරයා වන්නේ මොහුයි. මෙතර බ්‍රසීලයේ වසරක් වයසට කුඩා දරුවෙක් COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දකුණු ආසියාතික කලාපයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන අතර ඊයේ නව ආසාදිතයින් 3787 දෙනෙක් එරටින් වාර්තා වීමත් සමග වෛරසයේ උපත සිදු වූ බවට විශ්වාස කරන චීනයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවද ඉන්දියාව අභිබවා ගියා.
මෙතර COVID-19 ව්‍යාප්තිය හමුවේ සිරෆී සිට නැවත ගම්බිම් බලා යමින් සිටි සංක්‍රමණික කම්කරුවන් පිරිසක් රැගත් ලොරි රථයක් උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේදී අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කාම්බෝජයේ COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 122 දෙනාම පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. දකුණු ආසියානු කලාපීය රාජ්‍යයක් වන එරටින් මාසයක් පුරා කොවිඩ් ආසාදිතයෙකු මෙතෙක් වාර්තා නොවීම විශේෂත්වයක්. කලාපයේ දෙවැනියට වැඩිම ආසාදිතින් වාර්තා වන බංග්ලාදේශය මිලියනයකට අධික රොහිංග්‍යා සරණාගතයින්ට වාසභූමිය වන අතර එම කඳවුරු වලින්ද COVID-19 මරණ දෙකක් ඊයේ වාර්තා වුණා. මෙම දැඩි ව්‍යසනකාරී තත්ත්වය හමුවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල රොහිංග්‍යා සරණාගත කඳවුරු ආශ්‍රිතව නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටවීමට අද පියවර ගත්තා. මාරාන්තික COVID-19 වෛරසය බලලුන්ගෙන් බලලුන්ට ව්‍යාප්ත විය හැකි බවට ඊයේ වාර්තා පළ වූ අතර නෙදර්ලන්තයේ ගෘහස්ත සුනකයෙකුට සහ බලලුන් තිදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට රොයිටර් පුවත් සේවය අද වාර්තා කළා. මෙතර ඇමරිකානු ජාතික සෞඛ්‍ය ආයතනය සහ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ නිපද වූ නව කොවිඩ් මර්ධන එන්නතක් ආසියානු වඳුරන් භාවිතයෙන් සායනිකව අත්හදා බලා ඇති අතර එය වෛරසයේ මැඩලීමට සාර්ථක ප්‍රතිඵල පෙන්වන බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයා ගැනීමට හැකිවනසේ උසස් අධ්‍යාපන ක්‍රමය සකස් වූ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් පිරිසක් හමු වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ සරසවි සිසුන්ට රැකියාවක් සොයාගත නොහැකි නම් එය නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් නොවන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී නිලධාරීන්ට පෙන්වා දී ඇත්තේ විශ්වවිද්‍යාල සහ පාසල් යලි විවෘත කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව බවයි. දැනටමත් හඳුන්වා දී ඇති දුරස්ථ අධ්‍යාපන රටාව තවදුරටත් වැඩි දියුණු කිරීමට පවතින තත්ත්වය යොදාගත හැකිසේම ඉදිරියේදී විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 30% ප්‍රතිශතයක් හෝ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට යොමු කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අනාගතයේදී විශ්වවිද්‍යාලවලට පිවිසෙන සෑම දරුවෙකුටම පරිගණකයක් ලබා දීමේ පහසුව සැලසිය යුතු අතරම උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාලවලට පිවිසෙන සියලු දෙනාට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට පෙර නිවසේ සිට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමට සැලසුම් සකස් කළ යුතු බවයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයා ගැනීමට හැකිවනසේ උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ විශ්වවිද්‍යාලයෙන් පිටවන තරුණ තරුණියන්ට රැකියාවක් සොයාගත නොහැකි නම් එය නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බවයි. මහා සංඝරත්නයට අපහාස වන අයුරින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව අදත් පූජ්‍ය පක්ෂය ඇතුළු දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. මංගල සමරවීර ඇමතිවරයා තමයි ලක්ෂ 95 රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සඳහා අස්සන යොදලා තියෙන්නේ. එතකොට ඔහු කියන නැවතත් මම කරනවා කියලා. වැරද්දක් කරලා ඒක සමාජගත කරන්න සූදානම් වෙනවා කියලා තවත් කෙනෙකුට හොරකම් කිරීමට අනුබල දීමක් නිසා වහාම මංගල සමරවීර අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන්නේ මංගල සමරවීරට තියෙනවා සමනල කල්ලියක්. එයා හිතන්නේ නැති සංඝ සමාජය තුලත් මේ වගේ පිරිසක් ඉන්නවයි කියලා. සිංහල බෞද්ධ ජනතාවට දේශපාලන පක්ෂය නෙමෙයි වැදගත් වෙන්නේ. තමන්ගේ ශාසනය. මංගල මහා සංඝරත්නයට පමණක් නෙවෙයි බුදුහාමුදුරන්ට අපහාස කරපු පුජ්‍යලෙක්. පින්සිරි මංගල සමරවීර මේ භූමියේ පය ගහලා ඉන්න වටින පුජ්‍යලෙක් නෙවෙයි. මංගල සමරවීර හාමුදුරුවරුත් එක්ක තරහක් තියෙන්නේ රට කාලා හරි Tamanට සුවසේ වාසය කිරීමට තිබුණු අවස්ථාව නැති කිරීමේ ප්‍රතිවිපාකේ හැටියට තමයි හාමුදුරුවරුන්ට මේ බනින්නේ. මංගල සමරවීර අමාත්‍යවරයා හැමදාම භික්ෂුව පහත් කටට සලකුවේ. මහානායක හාලෙන් අපි ඉල්ලා සිටිනවා වහා මංගල සමරවීර මහත්තයලාට විරුද්ධව කටයුතු සිද්ධ කරන්න. නැත්නම් බෞද්ධ භික්ෂුවගේ තියෙන ගරුත්වය හැල්ලු වීමට ලක් වෙන්නට පුළුවන්. පාලන බලය නැතිෙද්දිත් පාලන බලය නැතුවත් මංගල පින්සිරි සමරවීර මහා සංඝරත්නය ඉලක්ක කරගෙන දිගින් දිගටම අපහාස කරා. ඔය සංඝ සමාජයේ විසින් මතු කරන කාරණාවන් සමනල කල්ලි වලට පුළුවන් කමක් නැහැ ඒ මතවාද යටපත් කරන්න. ඒක නිසා මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා ඇත්ත කිව්වා. රිෂාඩ් බදූදින් ඇවිල්ලා බොරු කිව්වා. මංගල සමරවීර රාජ්‍ය මුදල් අවභාවිතයක් කරලා තිබෙනවා. ඒ නිසා රිෂාඩ් බදූදින්ටයි මංගල සමරවීරටයි වහම නීතිය ක්‍රියාත්මක කරන්නේ. මංගල සමරවීර කියන්නේ සමනල කල්ලියත් එක්ක ගොඩනැගිලා එන පුද්ගලෙක්. බෞද්ධයි කියලා කියාගෙන ඕම මේ රටට කරපු විනාශය අපි දැක්කා. මංගල සමරවීර කියන්නේ මේ රටට සාපයක්. ඉතිහාසයේ ඉඳලා මේ රටට විනයක් කළා විසක් යහපතක් කරපු පුද්ගලයෙක් නෙවෙයි. මංගල සමරවීර තමන්ගේ බලය වෙනුවෙන් සංඝයා වහන්සේලාට 144 වාරයක් නඩු දාපු මිනිහෙක්. මංගල සමරවීර තමයි මාතර හිටපු ගැටමානේ ධම්මගිත්ති නායක හඳුරු හිරේ දැම්මේ. බෞද්ධකම ඇගේ උනේ නැත්තේ
මංගල සමරවීරලා. සිංහලකමට අගෞරව කළේ මංගල සමරවීරලා. ඒකට සාපය නුදුරු කාලේ ලැබෙනවා. මේ වගේ විකෘති මානසිකත්වයක් තුළ කටයුතු කරන මේ මිනිසු රටේ නායකයෝ විය යුතු. මේ රටේ සිංහලයාට මුහුණ දෙන්න වෙච්ච කෙනෙහිලිකම් අසාධාරණකම් පිළිබඳව ගවේෂණය කරන සිංහල කොමිසමක් පත් කළා. මංගල සමරවීර කොයිද ඉඳලා ඉස්සරහට පැනලා කුණු බක්කියට දාන්න ඕනේ කොයි සිංහල කොමිෂන් වාර්තාව. මූ සිංහලයේද මම නම් දකින්නේ නැහැ එහෙම කල්ලි ඉන්නවයි කියලා. එහෙම කල්ලි වාද වේදයක් නැහැ. ඔක්කොම මහා සංඝරත්නය එකයි. බෞද්ධයෙක් හැටියට එහෙම ප්‍රසිද්ධිය ප්‍රකාශ කිරීම ගැන මම කනගාටු වෙනවා. මේ ලොකු ගෞරවයක් බුද්ධ ශාසනයට තිබෙනවා. බුද්ධ ශාසනයට වෙනත් ආගමකට අබමල් රේණුක තරමින්වත් හානියක් වෙන ප්‍රකාශ කරන්නට තරම් දේශපාලනඥයින් කටයුතු කරනවා නම් මම හිතනවා ඒ කටයුතු කිරීම තුලින්ම රටේ ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක් වෙනවා. පොතුවිල් මුහුදු මහා විහාරයට ඈත් භූමි ප්‍රදේශ ඉඩම් කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත කළ නාවික හමුදා උප අනුකණ්ඩය මෙවන විට සිය රාජකාරිය ආරම්භ කර තිබෙනවා. හිරු CIA හරහා මුහුදු මහා විහාරයේ ඉඩම් ආක්‍රමණය පෙන්වා දීමෙන් අනතුරුව එහි සංචාරයක නිරත ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මතයි මෙහි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නාවික හමුදාව අනියුක්ත කිරීමට පියවර ගැනුණේ. හිරු CIA හරහා මුහුදු මහා විහාරයේ සතු ඉඩම් කොල්ලකරුවන් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ සිදුවීම වාර්තා කිරීමත් සමග පසුගියදා ආරක්ෂක ලේකම් යුද හමුදාපති නාවික හමුදාපති වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් විහාරස්ථානයේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලීම සඳහා පැමිණියා. ආයි මේ විහාරස්ථානයට අයිති කිසිම වැලිකඩයකටවත් හානියක් වෙන්නක කිසියෙකුට රටවල් දරන්න අරගෙන කිසිම දෙයක් කරන්න දෙන්න බෑ. ඒක වග කියන්න ඕනේ. ආරක්ෂක ලේකම්වරයාගේ එම උපදෙස් සමග මුහුදු මහා විහාරයේ ආරක්ෂාව සැලසීමට නාවික හමුදාව මෙලෙස පියවරගෙන තිබුණා. මුහුදු මහා විහාරයට ඈත් සීමාවන් අධ්‍යයනය කරමින් අද ඔවුන් සිය ආරක්ෂක රාජකාරී ආරම්භ කළා. මේ අතර මුහුදු මහා විහාරයේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා උතුරු නැගෙනහිර තමන් කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලක වංශ හිමි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පත්ම උදේශාන්ත මහතාද අද එහි පැමිණියා. උතුරු නැගෙනහිර මේ තත්ත්වයන් පිළිබඳව අතිගරු ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරන්නට යෙදුණා. එතුමා අපට පොරොන්දු වුණා උරුමයෙන් පුනරුදයට නමින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවලා විනාශ වෙමින් පවතින මේ රටේ උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන බව. හිරු මාධ්‍යයේ සභාපති රේණු සිල්වා මැතිතුමාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේක හිරු CIA හරහා අතිගරු ජනාධිපතිතුමා දෙනවත් වෙන ආකාරයට ලෝකයා දැනුවත් වෙන ආකාරයට පළ කරන්න කටයුතු කළ මුහුදු මහා විහාරයේ රැකගැනීමේ සටනට දායකවුන් හිරු මාධ්‍ය ආයතනය ජාතියකේ ඇහැරවන්න මහා කාර්යභාරයක් කළා තිබෙනවා. කර 72යි රූට් 3යි පර්චස් 13ක් තියෙන මේ මුහුදු මහා විහාරයට අයිති වෙන පුරාවිද්‍යා භූමිය. අපි ඉල්ලනවා අතිගරු ජනාධිපතිතුමනි එක පර්චස් එකක්වත් අන්තවාදීන්ට ඉඩ දෙන්නේ නැතුව මේ පුරාවිද්‍යා භූමියට අයිති කරලා ගැසට් කරලා දෙන එක ඔබතුමාගේ ඓතිහාසික රාජකාරියක් බවට පත් වෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් ඇතුළු පාර්ශව රැසක් අද මෙලෙස අදහස් පළ කළා. රාජිත සේනාරත්න මහත්මයාව සජිත් ප්‍රේමදාස මහත්තයා හඳුන්වන්න හදනවා සෙන්පතියෙක් හැටියට. සෙන්පතියෝ හැටියට හඳුන්වන්නේ රටක් දේශයක් රැකගත්ත ආරක්ෂා කරපු අය මිසක් කුමන්ත්‍රණකාරීව රටක් විනාශ කරපු අය නෙවෙයි. එන්න මේ හඬපටේ බලන්න. රනිල් වික්‍රමසිංහත් එක්ක අපි දවල් කෑම මේසේව සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගත්ත අලුතෙන් මේ ඉහළ උසාවියේ එකාධිකරණයක් හෝ දෙකක් වෙනමම රාජපක්ෂලගේ නඩුව අහන්න කැබිනට් එකේ එක්තරා ඇමතිවරයෙක් කියනවා ව්‍යවස්ථාවේ වගන්ති මං කිව්වා ඒක කේමල් ව්‍යවස්ථාවක්වත් වැඩක් නෑ. මේකේ නඩුව අහන්න පුළුවන්. කරන්නට තියෙන හයිකෝට් එකක් අරගෙන ඒකට බාර දෙනවා. දිනපතා අහපල්ලා නඩු. එන සැරේ මැයි එක තියන්න නම් මුන්ව ඇතුලේ දාලා මිසක් අනිත් මැයි දිනේට එන්න එපා. ව්‍යවස්ථාව පැත්තකට විසිකලා නීති පද්ධතියම අපහාස කළා තමයි දඩුවම් කරන්න පටන් ගත්තේ. එදා දේශපාලන වශයෙන් රාජපක්ෂවරුන් දඩයම් කරන්න දඩුවම් දෙන්න රාජිත සේනාරත්න ප්‍රසිද්ධ වේදිකාවේ මත ප්‍රකාශ කරද්දී නිහඬව හිටපු අය අද දේශපාලන මැදිහත් වීම තියෙනවා කියලා මත ප්‍රකාශ කරන්නේ කොහොමද? අද නැවත සුපුරුදු විදිහට හිටපු ඇමතිවරුන්ව දඩයම් කරන්න පටන් අරගෙන තියෙනවා. කොහොමෙන් හරි දඩයම් කරලා මේ අයට නැති අභූත චෝදනා එල්ල කරලා ඡන්දයක් තියලා 3න් 2 බලය ලබා ගන්න තමයි මේ අය උත්සාහ දරන්නේ. මේ නාමල් රාජපක්ෂ කරන වැඩි.
නාම රාජපක්ෂයා යනවා SCI කියන කොටකලිසම ගහලා. අපේ ආණ්ඩුව ආවම ඵලයව කොටකලිසමක් කරවල දඟිය පිටි. ආපහු ජීවිතේට රාජපක්ෂ කෙනෙක් එන්නේ නැහැ මේ රටේ මතක තියාගන්න. මෙන්න මේ වගේ සැලසුම් කරපු පුජ්‍යලයන් තමයි ඒ තමන් කරපු දේවල් දැන් මේ කිඹුල් ජවනිකාව කිඹුල් රංගපෑම තුල බැරි වෙලාවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය ජනාධිපති මැතිවරණයෙන් පරාද වුණා නම් මේ අද රාජපක්ෂලා කරන්න හදපු වැඩේ අනිවාර්යෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ සිද්ධියම කරනවා. රාජිත සේනාරත්න මහත්තයාට තියෙන්නේ කිඹුල් කතාවක් දාපු නඩුවක්. මාධ්‍ය සාකච්ඡාවක් තියපු නඩුවක් රාජිත සේනාරත්න මහත්තයාට තියෙන්නේ. හැබැයි රටේ සල්ලි හොරකම් කරපු අයට නඩු නැද්ද? මහ බංකුවරු අත්අඩංගුවට ගත්තද? ඔය ඇමති මණ්ඩලයෙන් ඉන්න 90%කට චෝදනා තියෙනවා. ඒ පිළිබඳව ඇයි නැව අධිකරණයට යන්නේ නැත්තේ? මේක තනිකර දේශපාලන පලිගැනීමක්. රාජිත සේනාරත්නලා තමන්ගේ සමහර නෑදෑයන්ගේ නම් වලින් ඖෂධ කඩදාගෙන ඖෂධ මාෆියාවල් කරලා මේ වෙනකොට කෝටිපති වෙලා නැව්පතිය වෙලා ඉන්නවා. තමන්ගේ බිරිඳ පුතා මේ සියලු දෙනාම සෞඛ්‍ය අමාත්‍යාංශය දාගෙන කරපු විගඩම් සම්බන්ධව හොයන්න ඕන. සතියක් ඉඳලා නිරෝධායන වුණාට පස්සේ එළියට දාන එක නෙවෙයි මේ පුජ්‍යලයන් කරපු හොරකම් සම්බන්ධව විමර්ශනය කළා තියෙන දේපොළ රාජසන්තක කරන්න ඕන. දේශපාලන කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. හොරණ අරමුණාකුල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක් තුළදී ඇති වූ අරවුලක් දුරදිග යාමෙන් පසු මිටියකින් කළ පහර දීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 33 හැවිරිදි සහ 53 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු වන අතර ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිරියාගම බමුණුගම ප්‍රදේශයේ අලුතින් ඉදිකරන අලිවැටක් සම්බන්ධයෙන් මතු ඇති ගැටලුවක් පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා එම ප්‍රදේශයේ සංචාරක නිරත වූ අතර එහිදී ගම්වාසීන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවුණා. COVID-19 වෛරසය පැතිර යාමේ අවදානමත් සමග ශ්‍රී ලංකාවේ තේ සඳහා ලෝක වෙළඳ පොලේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් එම ඉල්ලුම හමුවේ ශ්‍රී ලංකාවේ නිමි තේ කිලෝග්‍රෑම් 1 මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත් තේ සමාගම් ප්‍රකාශ කරනවා. හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමවට පත්වනවා. පැතක් නැතුව ඇත දැන ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. රාත්‍රී 9:55ට යලිත් හමු වෙමු. ආයිබෝවන්